තිරුවන් සරණයි. නවන් පුන් පොයි දවසේදී බලාපොරොත්තු වෙන්නේ සුපුරුදු පරිදි අපේ දහම් පාසල YouTube නාලිකාව හරහා සෑම පුරපසළොස්වක පොහොය දිනකම ගෙනෙනු ලබන සුනාත ධාරේත චරාත ධම්මේ සදම් අනුශාසනාව අද දවසේදී විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දෙවිවරු බෞද්ධ සම්ප්‍රදාය තුල බෞද්ධ ජනප්‍රවාදයන් තුල ඊටමත් ප්‍රකට වචනයක් එහෙම නැතිනම් විශ්වාසයක් ඇදහිල්ලක් මේ තුල පවතින බැවින් බුදුදහම තුල කතා කරන එහෙම නැතිනම් බුදුදහමට අනුව දේව සංකල්පය නූතන වර්තමාන සමාජය තුල භාවිතා කරනු ලබන දේව සංකල්පය බුදුරජාණන් වහන්සේ කෙසේ දේශනා කරාද යන වග අද මේ දවස තුල ගෙනහැර දක්වන්නට බලාපොරොත්තු වෙනවා. අපිට ත්‍රිපිටක සාහිත්‍යයේදී දේව සංකල්පය පැහැදිලිව දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම සංයුක්ත නිකායේ දේවතා සංයුක්ත ආදී වූ තුලින් බුදුරජාණන් වහන්සේ දෙවියන් පිළිබඳව හැඳින්වීම සඳහන් කරනවා. ඒ වගේ තමයි මහා මංගල සූත්‍ර දේශනාව ආදී වූ සූත්‍ර දේශනාව තුලදී අපිට පැහැදිලි වෙනවා දේවතා අභික්කන්තාය රත්තිය අභික්කන්ත වන්නා කේවල කප්පං 제තවනං ඕබාසෙත්වා. දිවි ලෝකේ ඉන දෙවියා ප්‍රශ්නයක් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නට 제තවනාරාමයට ආපු පුවත අපිට එහිදී පැහැදිලි කරනවා. මේ බුදුදහම හා දේව සංකල්පය පිළිබඳව නූතන යුගයේ තුල විවිධ මතවාද පවතිනවා. ඒ වගේම ලෝකයේ තියෙන සියලු ආගම් කොටස් දෙකකට බෙදා දැක්වීමකුත් සිද්ධ කළ තිබෙනවා. ඒ බෙදා දැක්වීම තමයි මානවවාදී සහ ආගම් දේවවාදී කියන සංකල්පය. එහෙම නැතිනම් මානව කේන්ද්‍රීය සංකල්පයකුත් දේව කේන්ද්‍රීය සංකල්පයක් වශයෙන් ආගම් හඳුන්වනවා. ඒ වගේම තමයි මිනිසාගේ සිතුවිලි මේ නිදහස් චින්තනය. ඒ වගේම තමයි මිනිසාගේ අයිතිය. මිනිසාට බුදුදහම තුළින් පළමුව සිද්ධ කරන්නේ ඒ දේවල් ඔවුන්ට අයිතියක් වශයෙන් ලබා දීම. සරලම කිව්වොත් බුදුදහම තුළ චින්තන නිදහස මානව හිතවාදීත්වය ඊටමත් ඉහළින් පැහැදිලි කරනවා. ඒ වගේ තමයි මේ මනුෂ්‍ය සත්වය ඇතුළු සියලු ලෝක සත්වයන් මෙහෙවන බලවේගයක් ලෙස දෙවියන් වහන්සේ එහෙම නැතිනම් ਸਰව බලධාරී දෙවියන් වහන්සේ විශ්වාස කරමින් අදහන ආගම් දේවවාදී ආගම් වශයෙන් තමයි පැහැදිලි කරන්නේ. බුදුදහමේ හැරුණු කොටගෙන මේ ලෝකයේ තියෙන සෑම ආගමක්ම උදාහරණයක් ලෙස Hindu, ක්‍රිස්තියානි, ඉස්ලාම් මේ කියන සියලු ආගම් තුල දේව සංකල්පය එහෙම නැතිනම් දෙවියන් ඇදහිීමක් දෙවියන් විශ්වාස කොටගෙන පවතීමක් එහෙම නැතිනම් දෙවියන් වහන්සේ විසින් මේ ලෝකේ මවා ඇති බව ඔවුන් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවත් තුළ දෙවියන් පිළිබඳ අදහස් දක්වලා තිබෙනවා. ඒ වගේ තමයි බුදුදහම තුළ අපිට පැහැදිලි කරනවා බුදුදහම තුළ අපිට උගන්වනවා මේ දෙවිවරු කොටස් තුනකට පැහැදිලි කරනවා.
ඒ පළවෙනි කාණ්ඩයේ තමයි සම්මුති දේව කියන පිරිස. දෙවන කාණ්ඩයේ තමයි විසුද්ධි දේව පිරිස. තුන්වෙනි කාණ්ඩයේ තමයි ඕපපාතික දේව. මෙන්න මේ දේවතා අතරින් පළවෙනි එක තමයි සම්මුති දේව. සම්මුති දේව කියලා කියන්නේ සමාජයක කටයුතු කරන මේ රජවරු, සිටුවරු, මැති ඇමතිවරු ආදී ප්‍රභූ පිරිස් හඳුන්වනවා සම්මුති දේව කියලා. ලංකාව දිස හැරී බලුණොත් ලංකාවේ හිටපු මින්නේරිය රජතුමාව, මින්නේරිය දෙවියෝ යනාදී වශයෙන් සමාජය තුල ජනප්‍රවාද තුල අදටත් ඇදහිීමක් පවතිනවා. සමාජයට මහා මෙහෙවරක් කරපු, මහා අපරිමිත සේවයක් කරපු යම්කිසි කෙනෙක් දේවත්වයෙන් සැලකීමත් සම්මුති දේව කියන ගණයට තමයි වැටෙන්නේ. දෙවෙනි දේව කොට්ටාසය තමයි බුදුදහම තුල පැහැදිලි කරන විසුද්ධි දේව. ඒ තමයි පසේ බුදු මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා කෙලෙසුන් දුරු කරපු උතුමන් වහන්සේලා වශයෙන් දේවත්වයෙන් සලකනවා සමාජ දර්ශනය තුලත් බුදුදහම තුලත්. ඒ වගේම තමයි ඊළඟ දේවතා පිරිස ඕපපාතික දේව. සාංශාරිකම පින් කරගෙන මෙලොව ජීවිතයේ තුල හොඳ දේවල් පින්කම් කරලා දිවි ලෝකයේ තුල උපත ලබන, එහෙම නැත්නම් දිව්‍ය ලෝකයේ තුල පහළ වෙන දේවතා පිරිස ඕපපාතික දේව කියලා අපිට හඳුන්වනවා. ඒ වගේම තමයි කියන දේවතා කොටස් තුන අතරින් ඕපපාතික දේව සංකල්පය පිළිබඳව තමයි බුදුදහම තුල වැඩිපුරම විග්‍රහ වෙන්නේ, පැහැදිලි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වීමට පෙර ලෝකයේ සිටින මිනිසුන් දේව විශ්වාසයක් පැවත කරන කටයුතු කරා. ඒට කදිම උදාහරණය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමවීමට පෙර ලංකාවේ හිටපු මිනිස්සු ගෝත්‍රිකයි, මේ හිටපු ගෝත්‍රික පිරිස ඇදහිලි සිද්ධ කරා. ගස්ගල් පර්වත ආදියට වැන්දා. ඉරට, අවුවට, වැස්සට වැන්දා. යාඥා කරා. ඔවුන් තුල දේව ඇදහිල්ල, දේව විශ්වාසය පැවතුණා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙරත් එමන් සමාජය තුළ මේ දෙවිවරු වන්දනා කිරීම, දේවත්වයෙන් පිදීම පැවතුණා. ඒ වගේම තමයි ඒ පුද්ගලයන් ගස්ගල් පර්වත මේ කියන ස්වභාවික වස්තුන් දේවත්වයෙන් සලකලා වැඳුම් පිදුම් කරන තත්වයට පත් වෙලා හිටියා. ඒ වගේම තමයි යක්ෂ නාග මලවුන් ආදී ඇදහිලි විශ්වාසද එම සමාජ තුළ තිබුණා. ඒ වගේම තමයි මුල් යුගයන් තුළ 33 කෝටියක් දෙවියන් අධෝ පිරිස, ඒ වගේම එහෙම නැතිනම් මහා බ්‍රහ්ම නමින් සර්ව බලධාරී දෙවියෙකු අධහපු ආකාරත් අධහපු හැටිත් අපිට හොදාකාරවම පැහැදිලිවම දැක ගන්නට පුළුවන් මේ ශාසන ඉතිහාසයේ තුලදී. ඒ වගේම තමයි මේ ත්‍රිපිටක සාහිත්‍යය තුල යක්ෂයින්, අසුරයින්, ගාන්ධර්වයින්, කුම්භාණ්ඩයින්, නාගයින්, අමනුෂ්‍ය කොට්ටාස ගැන තොරතුරු දක්වනවා. ඒ තොරතුරු දක්වන එකක් සූත්‍ර දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේගෙන් සෝනදණ්ඩ බ්‍රහ්මණය අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ යක්ෂයෙක්ද, ගාන්ධර්වයෙක්ද, මිනිස්සෙක්ද, දෙවියෙක්ද, අමනුෂ්‍යයෙක්ද? ඒ අවස්ථාව තුළ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දෙවියන්, යක්ෂයන්, අමනුෂ්‍යයන්, ගාන්ධර්වයන් මේ ආදී වූ සීලුම දෙනාටම ඇති වෙලා තිබුණු සීළු ක්ලේශයන් සම්පූර්ණයෙන්ම දුරු කරපු, කෙලෙස් කසර සම්පූර්ණයෙන්ම දුරු කරපු ඒ අන් කිසිවෙකුත් නෙවෙයි මම සම්මා සම්බුද්ධ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහට එම කාලය තුලදී දේවතා සංකල්පය විශ්වාසයක් ලෙස, ඇදහිීමක් ලෙස වුන් තුල පැවතුණා. ඒ වගේ තමයි ජීවත් වෙලා ඉන්න සමය තුල කුසල් කරලා දේවාත්මය ලැබූ පිරිස බුදුදහම තුල අපිට පැහැදිලි කරනවා සදෙව් ලෝකයක්, දිව්‍ය ලෝක 6ක් අපිට පැහැදිලි කරනවා. මෙන්න මේ මනුෂ්‍ය ලෝකයේ සමග ආසන්නව පවතින දිව්‍ය ලෝක වශයෙන් අපිට පැහැදිලි කරනවා චාතුර් මහරජික දිව්‍ය ලෝකය කියලා. මෙන්න මේ දිව්‍ය ලෝකය දිසා 4කට
අධිග්‍රහිතව කටයුතු කරපු දෙවිවරු 4 දෙනෙක් ගැනත් බුදුදහම තුළ පැහැදිලි කරනවා. මිනිසුන් තුළ අදටත් ඇදහිලි පවතිනවා. නැගෙනහිර දිශාවට අධිපති ලෙස දතරාෂ්ට්‍ර දෙවියන්, ඒ වගේම දකුණු දිශාවට අධිපති ලෙස විරූඪ දෙවියනොත්, බටහිර දිශාවට අධිපති ලෙස විරූපාෂ්ට්‍ර දෙවියනොත්, උතුරු දිශාවට අධිපති ලෙස වෛශ්‍යවන දෙවියනුත් මෙන්න මේ කියන දෙවිවරු සිටින බව බුදුදහම තුළ සාකච්ඡා කරනවා. මෙන්න මේ දෙවිවරු 4 දෙනා සතරවරන් දෙවිවරු කියලා තමයි හඳුන්වන්නේ. මෙන්න මේ චාතුරු මහරජික දිවි ලෝකයට එළින් තාවතින්සය දිවි ලෝකයක් පවතිනවා. මෙන්න මේ ලෝකයේ එම දිව්‍ය තලයේ තුල කටයුතු කරනවා ශක්‍ර දේවීන් දෙබස් සක්විති රජු වාසය කරනවා. ඒ දිව්‍ය ලෝකයට එළින් යාමේ තුසිය දිව්‍ය ලෝකෙ පිහිටලා තිබෙනවා. ඊට පසුව නිම්මානර දිව්‍ය ලෝකේ, පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකේ මෙන්න මේ කියන දේවතලයන් එකින් එක පිහිටලා තිබෙනවා. මෙන්න මේ ඉහත දිව්‍ය ලෝකවල සිටින බොහෝමයක් දෙවිවරු බුදුරජාණන් වහන්සේ සමග සංවාද පවත්වපු බව අපට සූත්‍ර දේශනානුසාරයෙන් එකතු කර ගන්නට පුළුවන්. ඒ වගේ තමයි බුදුදහම තුල දෙවිවරු කොටස් දෙකක් පැහැදිලිවම විස්තර කරනවා. ඒ පළවෙනි කොටාසයක් තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරු. අනිත් කොටාසය තමයි මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. මෙන්න මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කියලා කියන්නේ බුදුදහමට නැඹුරු වෙලා බුදුදහම අහලා ධර්ම අවබෝධයක් ලබාගත්ත නැතිනම් දහම්පදයක් ශ්‍රවණය කරපු දෙවිවරු. ඔවුන් නිතරම මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා මිනිසුන් කරන පින් අනුමෝදන් කරගන්නවා. ඒ වගේ තමයි මිනිසුන් ආරක්ෂා කරන බවත් ජනප්‍රවාද තුලත් සඳහන් වෙනවා. දෙවන දේව කොටාසිය තමයි මිත්‍යා දෘෂ්ටික දේව පිරිස. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටික දේව පිරිස වැරදි අදහස් ඇතිව දිව්‍ය ලෝකවල අධික කාම සැප විඳින පිරිස. මෙන්න මේ දෙවිවරු කිසිම ආකාරයකින්වත් කැමති නැහැ තමන්ගේ දේවත්වය විනාශ වෙන අන්දමට කටයුතු කරන්නට. එහෙම වෙනවා නම් ඒ පිරිස ද්‍රෝහි වෙලා විරුද්ධත්වයෙන් කටයුතු කරනවා. ඒ වගේ තමයි යම්කිසි දෙවියෙක් හෝ නැතිනම් වෙනත් කෙනෙක් හෝ දිව්‍යාංගනාවක් වීමට මනුෂ්‍ය ලෝකයේදී පින්කම් එකසේ හේතු වෙන බව බුදුදහම තුල අපට පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ විසින් මංගල සූත්‍රයේ, පරාභව සූත්‍රයේ, දජග්ග සූත්‍රයේ, ආටානාටි සූත්‍රයේ ආදී මේ වගේ සූත්‍ර ගණනාවකම දෙවියන් අරමුණු කරගෙන දේශනා කරපුව පැහැදිලි වෙනවා අපිට. ඒ වගේම බෝසතාණන් වහන්සේ මෙලොව ඉපදීමටත් පෙර තවුසිතා දිව්‍ය ලෝක සිටි බවත් අපට පැහැදිලි වෙනවා. උන්වහන්සේ කාලේ දීපේ දේශයේ කුලේ කියන පස්මහා බැලුම් බැලලා මෙලොව ඉපදුනා. ඒ ඉපදිලා බරණැස් ඉස්පතන මිගදාය තුලදී ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරන. ඒ අවස්ථාව තුල දෙවිවරු ඇවිදින් ධර්මයේ දේශනා කරපු පොතුත් අපිට පැහැදිලි. ප්‍රථම ධර්ම දේශනාව දිවි ලෝකයේ පිළිබඳව සඳහන් කරනවා. මෙන්න මේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව. මේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ සදෙව් ලෝකයේ පිළිබඳව ඊටමත් මැනවින් ගෙනහැර දක්වනවා. ඒ වගේම තමයි මිනිස් ලෝකයට වඩා මේ දිව්‍ය ලෝකවල අවශ්‍ය ප්‍රමාණයද ඊටමත් වැඩි. දිව්‍ය ලෝකවල අවශ්‍ය මිනිස් ලෝක අවුරුදු 100ක් දිව්‍ය ලෝකයේ එක් දවසක් බවත් ඇතම් දිව්‍ය ලෝක මිනිස් ලෝක අවුරුදු 1000ක් එහි එක් දවසක් ලෙසත් අපිට පැහැදිලි කරනවා ධර්මයේ තුල. ඊට අමතරව දිව්‍ය ලෝකයේ මදාරා, පරසතු, කඩපුල් ආදී මල් වර්ග ගැන එහි ඇති ගංගාවන පිළිබඳවත් අපේ ත්‍රිපිටක සූත්‍ර දේශනාවන් තුලදී පැහැදිලි කරනවා. දෙවිවරු ආහාර අනුභව නොකර සතුට ඔවුන්ගේ ආහාරයේද ඌබව දීඝනිකායේ මහා සමය සූත්‍ර දේශනාව තුල පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි
මේ දේව සමූහයා පිළිබඳවත් දිව්‍ය ලෝකයේ සිටින ප්‍රධාන දෙවිවරු ගැනත් දෙවිවරු අනසක පවත්වාගෙන දිශාවන් පාලනය කරපු හැටි සම්යුත්ත නිකායේ සක්කපඤ්ඤ සූත්‍ර දේශනාවෙත් පැහැදිලි කරනවා. එහි සඳහන් වෙනවා "යේ ගහට්ටා පුඤ්ඤකාරා සීලවන්තෝ උපාසකෝ ධම්මේන දාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතලී." සක්‍ර දෙවියා මාතලී දිව්‍ය පුත්‍රයාට පැහැදිලි කරනවා පින්දහම් කරන සීලවන්තෝ උපාසකෝ "යේ ගහට්ටා" යම්කිසි ගිහි උපාසකෙක් උපාසිකාවක් ඉන්නවනම් ධම්මේන දාරම් පෝසෙන්ති තම අමුදරුවන් පෝෂණය කරන යුතුයකම් පරිදි සිදු කරන ගිහි උපාසක උපාසිකාවක් ඉන්නවනම් ඒ පුද්ගලයන්ට මම නමස්කාර කරනවා යන වග ශක්‍ර දෙවිය ප්‍රකාශ කරනවා. මේ තුලිනුත් අපිට ධර්මානුකූලව කටයුතු කරන ගිහි ජනයාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන බව බුදුදහම අවධාරණය කරනවා. ඒ වගේම තමයි සංයුක්ත නිකායේ සක්කපඤ්ඤ සූත්‍ර දේශනාව තුළ දිව්‍ය ලෝකයේ සිටින පංචසික නම් වීණාවාදකයා බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා සංවාදයක් පවත්වලා ඒ වගේම ඔහුගේ වීණා වාදනයේ බුදුරජාණන් වහන්සේ ඊටමත් ඉහළින් අගය කරපු ආකාරයක් එම සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඒ වගේ තමයි මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන මිනිසුන් පින්දහම් කරලා අනුමෝදන් කරන පින් ලබා ගන්න දෙවිවරු මනුෂ්‍ය ලෝකයේ වෙසෙන මිනිසුන් ආරක්ෂා කරන බව අංගුත්තර නිකායේ දැක්වෙන සූත්‍ර ධර්ම තුලින් අපට තව තවත් පැහැදිලි කර ගන්නට පුළුවන්. දිව්‍ය ලෝකයේ සිටින දෙවිවරු වරින් වර මේ මිනිස් ලෝකයට ඇවිල්ලා සිල්වත්, ගුණවත්, ධර්මානුකූලව ජීවිකාව ගත කරන මිනිසුන්ට ආරක්ෂාව සලසන බව එම සූත්‍ර දේශනාව තුල අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පාතියාර දක්වන අවස්ථාව දෙවියන් පැමිණලා වැඳුම් පිදුම් කරපු අවස්ථාව අපට පැහැදිලි වෙනවා. උන්වහන්සේ ලංකාවට වඩින විට සුමන සමන් දෙවියන් බුදු සිරසට චත්‍රයක් අල්ලාගෙන පැමිණි බව මහාවංශ යතුල අපිට සඳහන් කරනවා. ඒ අනුව ලක්දිව සමනල අඩවියට සුමන සමන් දෙවියන් අධිග්‍රහිතව සිටින බව දැක්වෙන අතර බුදුරජාණන් වහන්සේ පිරිනමන පාන අවස්ථාවේදී ලක්දිව ආරක්ෂා කරන ලෙසට ඒ දිවෙන්ට බාර කරන ලද පොතක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනමන පාන අවස්ථාව තුළ දෙව්ලොවට අධිපති ශක්‍රයා අනිත්‍යවත සංඛාරය යන ගාථා කීමෙන් ශෝකේ ප්‍රකාශ කළ බවද අපිට මේ බුදුදහම තුළ දැක ගන්නට පුළුවන් පැහැදිලි වෙනවා. ඒ වගේ තමයි මේ දිව්‍යවරුන්ට වඩා ඉහළින් සිටින බ්‍රහ්ම ලෝක 20ක් ගැනද බුදුදහම තුළ කතා කරනවා. බ්‍රහ්මයන් කියන්නේ දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ පිරිසක් බව දක්වනවා. සුද්ධාවාස නම් බ්‍රහ්ම ලෝකයේ අනාගාමී මාර්ගයන්ටපත් බ්‍රහ්මයන් වාසය කරන අතර පසු ඔවුන් අරියත් භාවයට පත් නිර්වාණ අවබෝධය ලබන බවද අපට බුද්ධ දේශනාව තුළ බුදුදහම තුළ පැහැදිලි කරනවා. ශක්‍රයා සෝවාන් ඵලයට පත් වූ අතර සහම්පති බ්‍රහ්මයා අනාගාමී ඵලයට පත් වූ බවද දැඩි විස්තර වශයෙන් පැහැදිලි කරනවා. මේ අනුව අපට පැහැදිලි කරන්නට පුළුවන් සම්මිය දෘෂ්ටික දෙවිවරු බුදුරජුන්ගේ ධර්මය අසා විවිධ මාර්ගඵලයන්ට පත් වී ඇති අතර බුදුපාමොක් මහා සංඝරට උපස්ථාන කිරීමෙන් සදහැවත් බුදුරුවන්ගේ ආරක්ෂාවත් ඔවුන් විසින් සලසන බව බුදුදහම තුල අපිට විස්තර කරනවා. මේ අනුව බුදුදහමේ දේව සංකල්පය ඊතා පුළුල් ලෙස විස්තර කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට වෙනත් මඟ කියමින් වත්මන් ලාංකිකයන් ලෝවැසියන් දෙවියන් ඇදහිීමට නැඹුරු වී ඇති බව පැහැදිලි කරුණක්. ලංකාව විවිධ විදේශ ආක්‍රමණයන්ට ලක් වුණා. ඒ වගේම තමයි Hindu ක්‍රිස්තියානි ආගම්වල ඇදහිීම්කම ලක්වැසියන්ට පුරුද්දක් වුණා. ඒ දේවල් දැක ගන්නට ලැබුණා. පොළොන්නරු යුගයන් තුල බොහෝ රජවරු Hindu කාන්තාවන් සමග විවාහ වුණා. ඒ නිසා රජවරු විහාරස්ථානයේට බුදුන් වැඳීමට ගිය විට තම බිසෝවටද වන්දනාමාන කිරීම සඳහා ආරාමවල දේවාල ඉදි කළ බවත් සඳහන් කරනවා. ඒ වගේම තමයි එම යුගයේ ඉඳන් මේ වර්තමාන කාලය දක්වාම මුළු මහත් ලංකාවේ විහාරස්ථාන තුළ දේවාල ඉදි කරමින් බෞද්ධ වන්දනාවට අමතරව දේවැදලි හා පුදසිරිත් දක්නට තිබෙනවා.
විෂ්ණු කතරගම දෙවියෝ, විභීෂණ දැඩිමුන්න නාත, විභීෂණ පත්තිනි ආදී මේ Hindu දහමේ පිළිගත් දෙවියන් ඇදහිීමට ලාංකීය බෞද්ධයන් පුරුදු වෙලා සිටිනවා. මිනිසාට වඩා අසීමිත බලයක් දෙවියන්ට ඇතැයි යන විශ්වාසය ඔවුන් තුල පවතිනවා. ඒ නිසා මිනිස්සු විවිධ පූජා සත්කාර බාරහාර කරමින් සම්පත් ප්‍රාර්ථනා කරනවා. නමුත් ජීවිතයේ ප්‍රාර්ථනා සඵල කර ගැනීමට උත්සාහ මහන්සියලා ඒ හැමදෙනාම කටයුතු කරනවා. සමහර අවස්ථාවන් තුල බුදුරජාණන් වහන්සේට මලක් පහනක් පූජා කරන්න කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් පූජා කරන්නට කවුරුත් නැහැ. එයින් නැගෙන කුසලයේ මහා ආනිසංසයේ පින දැන ගන්නට කෙනෙක් නැහැ. ඒ දේවල් පිළිබඳව මිනිසුන් සොයන්නට නැඹුරු වෙන්නේත් නැහැ. එතනින් එහාට ගිහපු නොපෙනෙන අමුතු බලවේගයක් කෙරෙහි මිනිසුන් ගමන් කරන්නට උත්සාහ දරනවා. දෙවියන් විශ්වාස කරමින් කටයුතු කරනවා. මේ ප්‍රකාශයෙන් මා කියන දෙවියන් නැහැ කියලා නෙවෙයි. දේවතා කියලා පිරිසක් ඉන්නවා, දෙවිවරු කියලා කොට්ටාසයක් ඉන්නවා. නමුත් මේ වර්තමාන සමාජය තුළ මේ සංකල්පය සම්පූර්ණයෙන්ම විනාශයට ලක් කළාම ආරයි. දෙවියෝ කියලා කියන ඊටම ශ්‍රේෂ්ඨ පිරිස. ඒ දෙවියෝ කැමති පින් දහම් කරන පිරිසට. එහෙමනම් දෙවියන්ගේ ආශිර්වාදය අපිට ලැබෙනවා. දෙවියන්ගේ රැකවරණය අපිට ලැබෙනවා. අපි ධර්මානුකූලව ජීවත් වුණොත්. යේ ගහත්තා පුඤ්ඤකාරා සීලවන්තෝ උපාසකෝ යන ගාථාව තුළදී පැහැදිලි වෙන්නේ දෙවියෝ කැමති පින් කරන මිනිසුන්ට, හොඳ දේවල් කරන මිනිසුන්ට, ධාර්මික කටයුතු කරන පින්වත් මිනිසුන්ට. එහෙමනම් අපි පළමුව තෙරුවන් කෙරේ පැහැදීමක් ඇති කර ගන්නට ඕන. තෙරුවන් කෙරේ මහා ගෞරවයක්, පැහැදීමක්, සද්ධාාවක් හිත තුළ ඇති කරගත්තට පස්සේ අපි කරන කියන හැම දෙයක්ම ධාර්මිකයි. අපි කරන කර්මාන්ත, කතා බහ කරන වචන, කරන ක්‍රියාවන් මේ හැම දෙයක්ම ඊටමත් ධර්මානුකූලව සිද්ධ වෙනවා. කාටවත් හිංසාවක්, පීඩාවක්, කරදරයක්, වෛරයක්, දේශයක්, කෝපයක්, රාගයක්, දේශයක්, මොහයෙන් තොරව කටයුතු කරන පුද්ගලයන් බවට පත් වෙනවා. එහෙමනම් අපි නිරන්තරයෙන්ම වේසමහංස වෙන්නට ඕනේ, උනන්දු වෙන්නට ඕනේ. දෙවියන් පසුපසම බයන්නට නෙවෙයි. එබඳු දර්ශනයක් පසුපසම බයන්නට නෙවෙයි. බුදුදහම තුල පැහැදිලි කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුලින් නිර්වාණය කරා ගමන් කරලීම. ඒ නිර්වාණ මාර්ගය තුල ගමන් කරනකොට අපිට දෙවියන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ රැකවරණ ලැබෙනවා. දෙවියෝ අපිට ආශිර්වාද කරනවා. එහෙමනම් අපිට කරන්න තියෙන එකම කාරණාව ධර්මානුකූලව ජීවිකාව ගත කරන්න. මේ පොයේ දවස තුල අදිෂ්ඨානයක් කරගෙන මම සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරියත් කියන සතර මඟ සතර ඵල පිළිවෙලින් සම්පූර්ණ කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ශ්‍රේෂ්ඨ උතුමෙක් බවට පත් වෙනවා. එහෙම සිතක් ඇති කරන ඔබ කටයුතු කරනවා නම් ඒ මොහොතේ පටන් දෙවියෝ ඔබට ආශිර්වාද කරනවා. ඔබගේ දියුණුව ප්‍රාර්ථනා කරනවා. දෙවියොත් ඒ අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව සාදුකාර පවත්වනවා. ඔබ ලෝකීය අජරාමර තත්වයටපත් වෙන බුදුජනන් වහන්සේගේ මග වඩින ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙන නිසා. එවනම් මේ අවස්ථාව තුල දැන අවබෝධ කරගත්තා දෙවිවරු කියන දේව සංකල්පය පිළිබඳව කෙටියෙන් මේ අවස්ථාව තුල. එහෙමනම් හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධයෙන් සසර දුකෙන් නිදහස් වෙන්නට ආශිර්වාද වේවා කියලා සැමට ආශිර්වාද කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.